උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පවුලේ දූදරුවන් මුණුබුරා සහ මිනිබිරිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2021 වර්ෂයේ අගෝස්තු මාස 19 වන දිනට අභාව ප්‍රාප්ත වී වසර 5ක් සපිරෙන ගෝණපතිරාව ඉපලෝගම පදිංචිව සිටි විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති ඩී.එන්. පර්ණගම මහතාට සහ මීට වසර 11කට පෙර පරලොව සැපත් විශ්‍රාමලත් පාඨශාලාචාරිණී නන්දා පර්ණගම දෙමාපියන්ටත් පරලොව සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් සංසාර දුක් කෙලවර කර උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා ගාථාව ඇසුරින් ජීවිත නිවනට යොමු කරගන්න ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරනා වූ පින්වතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැවර පින්වතුනි අනුග්‍රහක බවතුන් අප වෙත යොමු කර තිබුණා වූ මාතෘකාවට අනුව කරුණු පැහැදිලි කිරීමටයි සෝදානම් වෙන්නේ. ඔවුන්ගේ තෝරා ගැනීම අර වර්තමාන භාෂාවෙන් කියනවා නම් සුපිරි කියන එක. අන්දයත් තථාගත බුදුවර ලෝට හෙළි කරවා දාලා වූ ධර්ම කරුණු ඇතුළත් ජනප්‍රිය ප්‍රසිද්ධ ගාථාවක් මෙය. අනිත්‍යවත සංඛාරා යම්සේද මෙම ගාථා ධර්මය තුළත් අපට සදහම් මතු කරගත හැකියි. පරපුරෙන් බෞද්ධ වෙලා උපන් පාසල් දහම් පාසල් ගිය කිසිවෙක් මේ ගාථාව නොදන්න කෙනෙක් නැතුව ඇති. බෞද්ධයෝ වෙන්න ඕන නැහැ. ඇතැම් ආගමික පූජ්‍ය පක්ෂය පවා අපට කියලා තිබෙනවා ඔවුන්ගේ ජීවන ගැටලු සඳහා ධම්මපදයේ ගාථාවල ඉගැන්වීම් ප්‍රයෝජනට ගන්නවායි කියලා. ඔබ මා මේක කියන්න දැනගත්තට මේකෙන් කියවෙන අනුගමනීය ප්‍රතිපදාවට යන්න ලේසි නෑ. කියවන්න දැනගැනීමෙන් පමණක්. නමුත් මේක කියන්නේ අනුගමනීය ප්‍රතිපදාවක්. අනේ අනුගමනීය ප්‍රතිපදාවට යන්නට ක්‍රමයෙන් මේකේ දැක්ම ගැඹුරු කරගන්න වෙනවා. සාගරයේ ක්‍රමයෙන් වැල්ලේ සිට ගැඹුරට ගැඹුරු වෙනවා වගේ තථාගත ධර්මයත් ක්‍රමයෙන් ගැඹුරට යන දෙයක්. මේ ගැඹුරට යාම සඳහා අපට පවතින බාධක තමයි මේ හමු වෙන වදන් වැල් අරුත් අපට තේරෙන භාෂාවට පරිවර්තනය කරන සරල අර්ථයක් හිතට ගැනීම. පාසල් අධ්‍යාපනය තුළ නැත්නම් සාමාන්‍ය ඉගෙන ගැනීම තුළ සිදුවෙන්නා වූ එක්තරා ඇන හිටීමක් මේක. ඉන්හාට හොයන්න නැති එක. දන්නවයි කියලා හිතාගෙන. මටත් මතකයි 60 70 ගණන් වල වෙන්න ඇති. මාධ්‍ය නාලිකාවක් නිමා වෙන විට සන්ධ්‍යා යාමේ දැනට අපි ජීවතුන් අතර නැති ප්‍රබුද්ධ ගායකුගේ හඬින් මේ ගාථාව ගයනවා ලස්සනට. ගයන එකත් හොඳයි. කියන එකත් හොඳයි. නමුත් තේරුම් අරන් අනුගමනය කරන එක භික්ෂු භික්ෂුණී උපාසිකා වශයෙන් ඕන කෙනෙකුට ඊට වඩා හුඟක් හොඳයි. ගයන එක කියවෙන එක අනුන්ගෙනුත් පුළුවන් අහන්නත් පුළුවන්. නමුත් අනුගමනය කරන්න බෑ අනුන්ට තමන් වෙනුවෙන්. අපිම අනුගමනය කරන්න ඕන.
එයනුව මේ සබ්බපාපස්සා කරණම් කියන එකේ තේරුම සිංහලට ගත්තොත් සියලු පාපයන්ගේ නොකිරීම. නොකිරීමයි කරන්න ඕන සියලු පාපයන්ගේ. එහෙම කියනවා මම අහලා තියෙනවා සමහර අහිංසකම්මල සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. කුසල් රැස් කළ යුතුය. කුසල් රැස් කළ යුතු වෙනකොට තමයි පින් රැස් කළ යුතු කියලා කියනවා සමහර විට. සිත දමනය කරගත යුතුය. ඒ සෑම බුදුරෙන්ගේම අනුශාසනාවයි කියලා. බැලුවම ඔවුන් දන්න මට්ටමට මේකේ අර්ථයක් තියෙනවා. ඔවුන් දන්න මට්ටමේ අර්ථ ඉක්මවා මමත් සමග එන්න මේක මීට පෙරත් මම ධර්ම දේශනාවක් වශයෙන් කරලා ඇති මේ අර්ථ හොයාගෙන යන්න. එවිට පව් කියන පදේ ඔබ ඉගෙනගෙන තියෙනවා. අනිත් අන්‍යාගම් වල පවා පාපය කියන පදයට අර්ථයක් තියෙනවා. අපි අර පාසල් අධ්‍යාපනය තුළ ඉගෙන ගන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වරද ඇතරීම, බොරු කීම පාපය. ඒ අර්ථයෙන් තමයි අපි ගන්නෙ. වැරදි වැඩ කරන එක පාපය. සමහරට හොඳ වැඩ කරන එක කුසලය කියලාත් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට අපි මේ පදේ අර්ථ ලෞකිකයට අරන් අර තියෙන්නේ. නමුත් මේ පදවල අර්ථ මම දකින්නේ ලෞකිකයි කියලා. මම ලෝකෝත්තර අර්ථ. එබැවින් අපි මේක හොයාගන්න යන්න වෙනවා. මේ පාප කියන්නේ පුද්ගලයෙක් වශයෙන් කරන මේවා විතරද? එහෙම වුණොත් අපට සියලු කියන වචනට අදාළ අර්ථ හොයාගන්නේ කොහොමද? ලෝකේ පුරා ඇවිදලා මේවා කියලා ගණන් හදලා පාප ටිකක් හදාගන්න වෙයි. හදාගෙන ජීවත් වෙනකොට මේක පාපයක් ලේඛනයේ කියවලා බලලා ආයක පාපයක් කරන්න හොඳ නැහැ. ආයෙ වැඩක් කරන්න හිතනම ලේඛනයේ කියවලා බලලා අර මහදැනමුත්තගේ පොත ගත්තා වගේ පොතක න්‍යාය පුස්තකයක් තිබුණා කියන මහදැනමුත්තට පොත අරගෙන තමයි තීරණය කරන්න වෙන්නේ මේක පාපයක් නැහැ. ඊට වඩා එහාට යන්න වෙනවා. එතකොට අපි දකිනවා මෙන්න මෙහෙම ගාතාවක්. උපාදානේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. සත්වයාට ජාති මරණ ගෙනත් දෙනවා නම් මේ සංසාරේ ජාති මරණ විතරක් නෙවෙයි ජාති මරණ දුක් සමහර විට. ඒ ගෙනත් දෙන උපාදානයේ බියක් වශයෙන් දකින්න. අනුපාදාය මුච්ඡanti. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. දැන් මේ උපාදානය කියන එක තුල සිදුවෙන සංසාර ගමන හොයාගන්න. එතකොට ත්‍රිපිටකය තුල සඳහන් වෙන සූත්‍ර දේශන ආශ්‍රයෙන් අපට ගන්න පුළුවෙනි. පුද්ගලයෙක් කටයුතු කරන්න ගියාම ඔහු පවට ගිජු වුණොත් ලැබි වුණොත් පෞකාරයෙක් වුණොත් ඔහුගේ චිත්තහභ්‍යන්තරය පවෙන් අපිරිසුදු වෙමින් පව් සිදු වෙනවා, පව් පිරෙනවා. විතරක් නෙමෙයි පව් උපාදාන වෙනවා. පව් උපාදාන වුණාට පවෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. පෘථග්ජන භාවය තුළ පවට වඩා පින හොඳයි. පුණ්‍ය කර්මයන් කිරීම තුළ අර වගේම අරකලන් ලෝභ දේශ මොහමයි මේකෙත් අපිට ලෝභ දේශ මොහ නැහැ කියන්න බෑ. පෘථග්ජන සමාජය තුළ පින තුලත් උපාදානය සිද්ධ වෙනවා. ඒ නිසා තමයි දැන් ජාති මරණ කියන්නේ උපදීම සහ මරණ සිදු වෙනවා කියන එකනේ. අපාගත සත්‍යය විතරක් නෙමෙයි උපදින්නේ, ඔහු මැරෙනවා. අපිත් උපදිනවා මැරෙනවා. දෙවියොත් උපදිනවා චුත වෙනවා. බ්‍රහ්මයොත් උපදිනවා චුත වෙනවා. එහෙනම් ජාති මරණ වලින් තුන් භවයේම මිදලා නැහැනේ. එහෙනම් තුන් භවයේ සකස් වෙන්නේ උපාදානය මුල් කොටගෙන. එතකොට පිනෙන් පරලෝ යාමත් එහෙනම් උපාදානයේ ප්‍රතිඵලයක්. ඊට එහාගේ බුදුන් වහන්සේ පහළ ලෝකයේ තිබුණා වූ ලෞකික ධානය කියලා කතා කරන එකෙත් මේ උපාදානයේ තියෙන නිසා තමයි පුනර්භවයක් හම්බ වෙන්නේ. අන්න එතකොට කාම රූප අරූප භවත්‍රයටම පොදු දෙයක් උපාදානය කියන්නේ. එකක් පාප උපාදානය, එකක් පුණ්‍ය උපාදානය, එකක් ධාන උපාදාන. නමුත් උපාදාන කියන වචනයක් තියෙනවානේ. එතකොට ජාති මරණ හමු වෙනවා නම් මේ තැන් වලින් යුත වෙන්න සිදු වෙනවා නම්
ඔවුන් බුදුන් වහන්සේ පහළ නොවූ සමාජයේ උපාදානය කියන එක තේරුම් අරන් ඉඳලත් නැහැ, උපාදානයෙන් මිදීම දන්නෙත් නැහැ. නමුත් ආර්ය පරපුරේ ක්‍රියාමාර්ග විස්තර කරන සූත්‍ර දේශනා සිත උපාදානයන්ගෙන් මුදවා ගත යුතුය. සිත උපාදානයෙන් මිදුනි කියලා සඳහන් කරනු ලබනවා. මේකට මම තවත් අරුතක් එකතු කරනවා. ඒ තමයි ඔය තථාගතවරු පැහැදිලි කරන්නා වූ ඉගැන්වීම් සම්බන්ධයෙන් තවත් වදනක් තිබෙනවා කුද්දක නිකාය තුළ. අපි කොතරම් පොතපත කියවුවත් කොතරම් සූත්‍ර හැදෑරුවත් මේවා පවතිනා වූ සියුම් කරුණු දෙකක් පිළිබඳව. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්දස්ස, අනේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අරුත් වශයෙන් ගත් කල ධර්ම න්‍යාය දෙකක් ලෝකෙට දේශනා කරනවා. දේදම් අභික්ඛවේ පරියායන භවಂತಿ. එතකොට අර සියලු දේශනාවල තිබෙන්නේ පරියාය නැත්තම් අරුත් වශයෙන් ගත් කල ධර්ම න්‍යායන් දෙකක් එවත් පරියාය දෙකයි. අන්න ඒක හොයන්න යනකොට අපට හමු වෙනවා. පාපම් පාපකතෝ පස්සතාති අයං පඨම ධම්ම පරියායෝ. පාපේ ලාමක වශයෙන් දකින්න ඒක තමයි පළවෙනි ධම්ම පරියාය. මේ තමයි ලෞකිකය. ලෞකිකය තුළ තමයි පාපේ තියෙන්නේ. නමුත් යමෙකුට පාපම් පාපකතෝ දිස්සා උන්වහන්සේ වදාළ පරිදි පාපේ ලාමක වශයෙන් දකින්න පුළුවනි නම් දැක අන්තරව කරන්න තියෙන්නේ තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. පාපේ නොඇලෙන්න, විරජ්‍යත විමුච්ඡත මිදෙන්න, නිබ්බින්දත කලකිරෙන්න. ඒක විශ්වව්‍යාප්තයි. අර සතුන් මරණ පව්කාරයාට පවෙන් වලකින්න කියලා හරියන්නේ නැහැ. බුද්ධ දේශනාවම සම්පූර්ණ බුදු දහමම එතකොට පාපය හඳුනාගෙන පාපයෙන් මිදීම පමණයි. දැන් එතකොට අපට එහෙනම් අර පුද්ගලයෙක් වශයෙන් කරන පුංචි පාප ක්‍රියාවක් ඉක්මවා යමින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් කයෙන් වචනයෙන් පවපින ධානය ඔස්සේ ලෞකික තුළ සිදුවෙන්නා වූ ප්‍රමාදයක් තියෙනවා. අන්න එතකොට අපට ඒක විශ්වව්‍යාප්ත තුන් භවයට අදාළ ප්‍රමාදයක් හෙවත් පාපයක් කියලා ගන්න පුළුවන්. එවිට අර පෘථග්ජන පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයා සලකනු ලබන පාප කියන අර්ථයට එහා යමින් අපි තේරුම් ගන්න වෙනවා උපාදානයේ පාපයයි. එකඟ නොවෙන්නත් පුළුවන් කෙනෙක්. නමුත් අපි අදහස් වශයෙන් ඉදිරිපත් කරනවානේ තේරුම් ගන්න. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් නැගුවොත් සමාජයෙන් ඔබ ඉගෙන ගන්නවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පටිච්චසමුප්පාද න්‍යායක්. සිංහල තේරුම අවිද්‍යාව තුළ සත්වයා කුසල අකුසල කර්මය රැස් කරයි. හොඳයි, අවිද්‍යාව පත්‍ය සංඛාරා කවුරු හරි කුසලයේ කියලා කියනවද? නෑනේ. කුසලයේ වෙන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. එහෙනම් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කුසලයෙන් නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා පාපයයිනේ. දැන් සංඛාරා පාපයයි නම් මොනවද සංඛාර? මිනිසෙක් වශයෙන් ජීවත් වෙනකොට දුගතිගාමීත්වයට පාර හදා ගන්නා වූ අපුඤ්ඤාභි සංඛාරයට අபிසංකාර කියන පදේ තියෙනවා. පුඤ්ඤාභි සංඛාරයට අபிසංකාර කියන පදේ තිබෙනවා. ආනිජ්ජාභි සංඛාරයට අபிසංකාර කියන පදේ තිබෙනවා. එතත් පෘථග්ජන මට්ටමින් සතුන් මැරීම වැනි ක්‍රියාවක් පාපයයි කියන අර්ථයේ රැඳී ඉන්නේ නැතුව සදහම් හොයාගෙන යන ගමනේදී මෙන්න මේ අරුත් ගැඹුරට හොයාන යන්න. එතකොට අபிසංකාර කියන පදේ අර්ථ පෙන්වන්නේ මෙතනින් කෙලවර නොවන අනාගත ඵලයක් උපදින්නට හේතු තැබීම. හොඳයි, අනාගත ඵලයක් උපදින්නට හේතු සංසාරේ කොයි පැත්තට තිබ්බත් යනවා නම් ඔහු සතරෙන් මිදිලා නැහැනේ. අන්න එහෙමයි තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තම වචනේ පාඩම් කරගත්තට ඉස්කෝලේ ගිහින් ලීවට විභාගේ පාස් වුණාට මේක තේරෙන්නේ නැහැ. මේක සිදුවෙන තැන හොයා ගන්න ඕන. සිදුවෙන තැන හොයාගෙන සිදුවෙන ආකාරය තේරුම් අරගෙන ඊට පස්ව ඒ සිදුවෙන ආකාරයේ සිදුවෙන නොදී ඉන්නකොට
අවුරුද්දට එක සැරයක් හෝ ජීවිතයට එක වතාවරාවක් නෙමෙයි මොහොතක් පාසා ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මේ වරද සිදුවෙන තැනට සිහිය යොමු කරලා වරද සිදු නොකර ඉන්න පුළුවන්. අන්න දහම් පෙළක් තුළ තථාගතයන් වහන්සේ මේක විස්තර කරනු ලබන්නේ පුද්ගලයෙක් වශයෙන් කරන එක ක්‍රියාවක් මුල් කොටගෙන නෙවෙයි. පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමේදී ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් උපදින සිත මුල් කොටගෙන සිතවිල්ලක් නැමැති ඒකකයක් තුළ සිතක් නැමැති ඒකකයක් තුළ සිදුවෙන්නා වූ වරදක් වශයෙන් මේක පෙන්වනු ලබනවා ආරි සත්‍යයට අනුව. නමුත් ඒ සිතවිල්ලක් තුළ සිදුවෙන්නා වූ වරද තේරුම් ගන්නට අසමත් බවට කියනවා පෘථග්ජන භාවය. එනම් පෘථග්ජන භාවයේ අපි තාමත් කියලා ඒක ආඩම්බරයට කාරණයක් කරගන්න නැතිව මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්න එතකොට සවන් දීමේදී මේ කියන කතාව ඇත්තනම් පොතේ තියෙන පෙළ ඔබ තුළ සිදුවන දෙයක් වශයෙන් තේරෙනකොට ඒකට සුතමේ ඥානය කියලා කියන්න පුළුවන්. ඔබ තුළ සිදුවෙන දේ. අන්න ලෝකෙට යොමු වෙලා තියෙන කැමරාව තමන් වෙත යොමු වුණාම තමන්ව පේනවා. එළියට යොමු වෙලා තියෙන කැමරාව ගෙදර ඇතුළට යොමු වුණාම ගෙදර ඇතුළේ මුල් වෙලා තිබෙන්නා වූ අඳුරු තැන් වල තිබෙන දේවල් පේන්න ගන්නවා. අපට බැරි වුණේ මේ අප වෙත යොමු කරගෙන බලන්නනේ. එතකොට කෙනෙකුගේ ජීවිතේ පව් ජීවිතේට මේකද සිදු වෙන්නේ? දවල්ට විතරද සිදු වෙන්නේ? රාත්‍රියට විතර සිදු වෙන්නේ? කයෙන් කරන හතුන් මැරීමකදී හොරකමකදී විතරද සිදු වෙන්නේ? ඒ පුද්ගලයන් වශයෙන් ගත් කල. ඒ සිදුවෙන දේවල් ශික්ෂාපද සමාදානයක් වෙලා පොරොන්දු වීම තුළින් වළක්වා ගන්න පුළුවන්. ඒක තමයි සම්මතයේ හික්මීම කියලා කියන්නේ. නමුත් ඒක සබ්බපාපස්සා කරනම් දක්වා යන්න බෑ. පුද්ගලයෙක් වශයෙන් මේ දැක්ම නොගැඹුරුයි. ඒක හරි පෘථග්ජන සමාජයට අර තිරිසන්ගත සමාජයකින් සමාජයේ මුදවා ගන්නට අනග්ගුණක් නැතුව කරන ක්‍රියාකාරකම් වෙනුවට ටිකක් මෙහාට ඇවිදින් සත්ව අයිතිය පරිසර අයිතිය ජීවත් වීමේ අයිතිය මිනිසුන්ගේ පිළිගැනීම ඒකකින් කරන්නේ. එතකොට ඒකවත් පිළි නොගන්න අය සමාජයේ ඉන්නවා. නමුත් ඒක පිළිගත්තාම ඔවුන්ගේ මානසිකත්වය උසස්. ඒකට කියන්නේ අත්තූපනායක ධම්මපරියාය. අත්තානං උපමං කତ୍වා. මේක ඕන කෙනෙකුට හරි. තමා පිළිබඳව සිතලා බලන්න. තමාගේ දේපල පැහැර ගන්නවට කැමතිද? තමන්ට හිංසා කරනවට කැමතිද? තමන් ඝාතනය කරනවට කැමතිද? සේවයෙන් පහ කරනවට කැමතිද? කිසිවෙක් කැමති නැහැ. අන්න ඒකේ පෙන්නනවා ගැඹුරින් චින්තනයක් ඇති කරගන්න කියලා. ඔබ අකමැති දේ අනුන්ට කරන්න එපා. ඒක තමයි අත්ූපනායක ධම්මපරියාය කියන එකේ සිංහල තේරුම. ඒක ධම්මපරියායක්. ඒක තමයි පුද්ගලයන් වශයෙන් මේ සමාජයේ සිවස් ගණනාවක් තිස්සේ වෙනත් පරිහානියටපත් වෙන සමාජයක් බවට පත් නොවී මනුස්සකම රැකුණා නම් මේක තුළ අනාර්ය පිළිවෙත තුළ මේ අත්උපනායක ධම්මපරියාය භාවිතා කරපු අය පුද්ගලයන් වශයෙන් සබ්බපාපස්සා කරනම් බැරි වුණාට හැකිතාක් පාපෙන් වැළකී ඒ පාප කර්ම වෙනුවට පුණ්‍ය කර්ම කියන පාරේ යමින් හිටියා. දැන් අපි මේ කතා කරන්න හදන්නේ එහෙම නෙවෙයි. පව තුලත් පින තුලත් ධානය තුලත් පවතිනා වූ අපි නොදකින බුදුරු දැක්කා වූ පමාද විහාරීත්වයක් නැත්තම් සතර අලවන හේතුවක් නැතිනම් පාපයක්. ඒ අර්ථයෙන් පාපයක්. බුදුරු අදාළ අර්ථයෙන් පාපයක්. ඒකට ඔබ බෙදා ගන්න ඕනනේ. ඔබ බෙදා ගන්න ඕන. ඔබ මව්කුසින් බිහි ජීවිතාවසානයේ ජීවත් වෙන පුද්ගලෙක් වශයෙන් දැක්කාට ඔබත් මමත් හැමදෙනා ඇස කන නාසය දිවකය සිත කියන ආවුදරවල් හයක එකතුවක් බව. අපේ ඊයේ ජීවිත නෑ හෙට ජීවිතත් නෑ අපි දැන් ගත කරන්නේ මේ මොහොතේ බව. මේ මොහොත අපිට එකතු වෙන්න ලැබෙන්නේ ඇසට කනට නාසයට දිවට කයට එන්නා වූ අරමුණක් ඔස්සේ බව. මේ දෙයින් එකකට බව. ඒ මොහොතේ එන ක්‍රියාවලිය විග්‍රහ වෙන්නේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ නැත්නම් සිත තුළ බව. ඒ විග්‍රහය අපි දකින්නට වඩා ගැඹුරු බව. විතරක් නෙවෙයි
ඒ ක්‍රියාවලිය අසුරු ගසන සැනකින් හටගෙන නැසෙන බව. මෙන්න මේ ක්‍රියාවලිය අසුරු ගසනකින් හැටගෙන නැසෙන බව දැසට පෙනෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ වැනි කෙනෙක් ධර්මානුශාසනා කරනකොට තේරෙනවා ඇත්ත නෙන්නම්. අපේ මව්කුසින් බිහි ජීවිතාවසානයේ මරණයට සම්මුති මරණයක්. නමුත් මේ ජීවත් වෙනකොට අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝරෙන් එහෙම දැවෙනවා නම් දවස් ගණනක්. එතකොට අපි කියනවා සිතින් දසදහස් වරක් ඉපදෙනවා මැරෙනවා කියලා. තථාගතයන් වහන්සේ මේ උපත මරණය කියන එක ජීවිතයේ අවසානයට සහ ජීවිතයේ ආරම්භයට දෙනවට එහා යමින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින මරණයක් ඒ මොහොතේම පැහැදිලි කරනු ලබනවා. ඒකට කියනවා ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියලා. ඒක නොදන්න එකට කියනවා අපස්සං උදයව්‍යයන් කියලා. ඔන්න පෘථග්ජන කියන සමාජය අපස්සං උදයව්‍යයන් මට්ටමේ ඉන්නේ. උන්ට ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් නැහැ, ඒක දකින්නේ නැහැ. දැන් ඔබ සියලු පව් වලින් මිදෙන්න නම් මේක දකින්න ඕන, තේරුම් ගන්න ඕන. මොකද ඒක ඒ පාපය සිදු වෙන්නේ අර උපාදානය නම් වූ වරද සිදු වෙන ආකාරය ඉගෙන ගන්න වෙනවා. ඒක පොතේ නෙවෙයි සිද්ධ වෙන්නේ තමන්ගේ හිත තුළ. මේ සිත තුළ සිදු වෙන එක තථාගතයන් වහන්සේ ගැඹුරු පෙළක් මගින් පසරල කරලා දීලා තියෙනවා. අන්න අපි ඒක ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තාම අපි ළඟ වෙන ආකාරය ඒක. ඊට පස්සේ ඒ සිද්ධිය අපට ගලපන්න පුළුවනි පව් සිද්ධ වීමට, පින් සිද්ධ වීමට, ධානා කුසල් සිද්ධ වීමට, නැත්නම් අපුණ්‍යාවි සංකාරයට, පුණ්‍යාවි සංකාරයට, අනිජ්ජාවි සංකාරයට තුනේම ඇතුළත පවතින්නේ මෙන්න මේක කියලා. එතකොට තේරෙනවානේ. එහෙනම් Tamanda තියෙන එකෙන් මිදෙන්න ආරණම මේ තුනම තේරුම් අරගෙන මිදෙන්න දඟලන්න ඕනෙත් නැහැ එතකොට. තුනේම පෙන්වන්නේ පෙලක්. නමුත් Tamanda තියෙන එකට යොදාගත්තාම Tamanda පුළුවනි අකරණම් වලට යන්න. දැනට තියෙන්නේ කරණම්. එහෙමයි මා මේ කරුණ පැහැදිලි කිරීම කරනු ලබන්නේ. ඒ නිසා මේ උපාදානය සිදු වෙන්නේ කොහෙද? ඒකට කියන්න පුළුවනි ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල කියලා කියන්න පුළුවනි. එහෙමත් නැත්නම් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණ තුල කියලා කියන්න පුළුවනි. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණක ඒකකයේ එක ස්වභාවය විස්තර කරනු ලබන්නේ පංචස්කන්ධ කියන වචනය තුල. පංචස්කන්ධය තුල උපාදානය වෙන හැටි ඇහැට පේන්නේ නැහැ, නොනින් තේරුම් ගන්න ඕන. අන්න එහෙමයි උපාදානයේ පාපයයි කියන එක සිදුවෙන ආකාරය දකින්න වෙන්නේ. එහෙනම් ඉස්සර වෙලා ඒක දැනට කෙරෙමින් පවතිනවා සංසාර ගමන යන සියලු සත්වයින් අතින් පුතග්ජන. ඉතින් කෙරෙමින් පවතිනාට ඒක සිදුවෙන ආකාරයේ සියුම් නුවණකින් දකින්නේ නැහැ. ජීවත් වෙන්න කැමති වෙනවා, සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. අන්තිමට ජීවිතේ ඔවුනොවුන් කපා කොටාගෙන තරහ වෙලා දික්කසාද වෙලා මොනවා වුණාද දන්නේ නැහැ ජීවිතේට කියලා දුකසේ ජීවත් වෙනවා. ඒක ඇතුළත වෙන ආකාරය තේරෙන්නේ නැහැ. මේ පෘථග්ජන පුද්ගලයාට අර බාහිර දියුණුවේ ඇස නැත්නම් ආලෝකයේ වැටුණෙන් පස්සේ ආලෝකයට අඳ වෙලා යනවා. ඇතුළත පරිහානිය අපේ සිදුවෙන ආකාරය තේරෙන්නේ නැහැ. නමුත් මේ ඇතුළත පරිහානිය තමයි තථාගතයන් වහන්සේ පරිහාන ධම්මං ඔබික්ක වේදේසිස්සාමි කියලා පෙන්වන්නේ මානසික පරිහානිය. ඒක එක දෙයක් උදව් කරගෙන තථාගතයන් වහන්සේ වදාරාම පැහැදිලි කළාම සියලු දෙයක් ආශ්‍රයෙන් අපි ඒක තේරුම් ගන්න ඕන. බුදු සමයේ ධර්ම න්‍යායත් ඒක තමයි. එකක් වලින් සියල්ල දැකීම. අනේ එතනදී අපට තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාලා පරිදි පොතේ සඳහන් වදන් පෙළ උදව් කරගෙන අප තුල ක්‍රියාත්මක වෙන්නා වූ මවක් පියෙක් ගුරුවරයෙක් වශයෙන් ස්ත්‍රී පුරුෂ කෙනෙක් වශයෙන් අප තුල ක්‍රියාත්මක වෙන්නා වූ මේ අරමුණක් තුළ සිදුවෙන්නා වූ සංසිද්ධියවත් පංචස්කන්ධ ඉදීම මැරීම කියලා දෙයක් අපි ළඟ සිදු වෙන බව අපට ඇහැට පෙනෙන්නේ නැති වුණාට තේරෙන්න ඕන. ඒ තේරෙනකොට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වීම තමයි අන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ අහු වෙනවා අපිට. ඒ පංච උපාදානස්කන්ධෙත් කියන්නේ පව විතරයි, පවතල විතරයි කියලා කියන්නේ නෑනේ. පව තුල හරි, පින තුල හරි, ධාන තුල හරි මේ සංසාරේ කොහේ හරි උපාදානයේ තියෙනවා නම්
අන්න ඒක තමයි. ඒ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකෙන් පෙන්වන්නේ ඔය පාපය කියන එක තමයි. අපට මේ සඳහා ඔබ තුළ සිදුවෙන්නා වූ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය අතරක් නැතුව සිදුවෙමින් පවතින බව සහ ඒ තුළ සිදුවෙන්නා වූ මේ ගැඹුරු සිදුවීම තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවනිද මේ ජීවත් වෙනකොට මොහොතක් මොහොතක් පාසා අරමුණෙන් අරමුණට උපදමින් මැරෙමින් යන ගමනක් අපට තියෙනවායි කියලා. ඒක අපි කියනවා සිතේ ඉපදීම මැරීම. ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණු වල ඉපදීම මැරීම. ඒක තමයි ආපහු පෙන්වන්නේ උදය වැය හට ගැනීම නැසීම. ඥානය දැම්මේ නැහැ මම තව දෙන්න. උදේ හට ගැනීම හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම වැය. ස්වයංක්‍රීය දෙයක්. සිතට හටගන්න හේතු ප්‍රත්‍ය වලින් හට ගන්නවා. ඒක පවත්තන්න බෑ. ඒක නැතිවීම උරුම කරගත්ත දෙයක්. උපන්ගේ උරුමයක් තමයි සිතට හටගෙන නැති වෙන්න ඕන කියන එක. නමුත් ඒ කාලය තුල තථාගතයන් වහන්සේත් සොයාගෙන ලැබුවා මේ හටගෙන නැසන කාලය තුල මිනිසුන් අතරින් සිදුවන වරදක් නිසා මේ උපාදානය නම් වූ වරද නිසා සසරට බැඳෙන බව. භවගාමී වෙන බව. අන්න බුදුන් වහන්සේ නිසා අර පෞපින් ධාන තුනට වේදාන හිටපු ලෝකයාට ඔක්කොටම වෙනත් දහමක්. ඒ තුනටම තුන තුලම අනුගමනය කළ හැකි ඊට වඩා එහායින් පෙන්වනු ලබන තවත් සුපිරි දහමක් තමයි දේශනා කළේ. ඒ ඕන කෙනෙකුට තමන් ඉන්නා වූ පිළිවෙත තුල පාපය තුල හරි පින තුල හරි ධානය තුල හරි මේ උපාදානය නැමැති පාපයේ සිදුවෙන ආකාරය තේරුම් ගත්තොත් එතකොට ඔහුට මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස කියන පදේ තමන් ළඟ සිදුවෙමින් පවතිනවායි කියලා තේරෙනවා. එයම පාපේ බව තේරේවි. එහෙනම් අපි ඒක ඉගෙන ගන්න ඕනනේ. ඒක අපි පැහැදිලි කරන්නේ කොහොමද? ඔබට පවතින ඕනෑම ඉන්ද්‍රියක් අරගන්න. අපි ඇසයි කනයි ගැන කතා කරන නිසා නාසයයි දිවයි කයයි ඒකකින් ගන්න. ඒවට ප්‍රසාද කියලා කියනවා. ඒවට ස්පර්ශ වෙන දේවල්ට ගෝචර රූප කියලා කියනවා. මේ දෙක එකට එකතු වෙනකොට ස්පස්ස කියලා කතා කරනවා. එතකොට ඒක ඇහැ තුළ රූප රූපේ, කන තුළ ශබ්ද රූපේ, නාසය තුළ ගන්ධ රූපේ, දිව තුළ රස රූපේ, කය තුළ පොට්ටබ්බ රූපේ, පාපය තුළ පාප ආරමුණ, පින තුළ පුණ්‍ය ආරමුණ, ධාන තුළ ධාන ආරමුණ. ඒකෙත් ගත්ත හැකි අපිට මේක. පාපේ නම් දුක් වේදනා, පින නම් සැප වේදනා, ධාන නම් උපේක්ෂා වේදනාවක්. පෞකාරය මේකෙන් සම්පත් ලැබලා තියෙන නිසා ඔහු ඒකට ඇලෙනවා. පින්කාරය අයකින් ලෞක සැප තියෙන නිසා ඒකට ඇලෙනවා. ධානලාභී අයක කෙලෙස් ඈත් වෙලා තියෙන නිසා ඒකට ඇලෙනවා. එතකොට පාප තණ්හා, පුණ්‍ය තණ්හා, ඥාන තණ්හා. පස්සපච්චා වේදනා ස්පර්ශ විඳීම සිදු වෙනවා. විඳීමේ ආකාරයට අනුව මේකට ඇලීම ගැටීම ඇති වෙන එක තණ්හා. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, පවතුන පිළ තුල, ධානය තුල, ලෝභය, දේශය, මෝහය තුල ඕන එකක් තුල මේ හටගෙන නැසෙන කාලය තුල ඊට මත්තෙන් මේ කියන වේදනාවට ඇලීම කියන මුලාවට අපි නම් දී ඇති කරගනු ලබනවා. එහෙම වුණාම මේකට එකතු වෙනවා උපාදාන භව කියලා අලුත් වචන දෙකක්. මෙන්න මේ තණ්හා උපාදාන බදාවන ක්‍රියාවලිය අරමුණක් තුළ සිදු වෙනකොට මොකද වෙන්නේ? ඒක අවිද්‍යා සංකාරය බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒක අනාගත සසර හදන, ඔබ සසරට බන්ධන, බද්දෝ මාරස්සයට හේතු වෙන සිදුවීමක් සිදු වෙනවා. ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, පව තුලත්, පින තුලත්, ධානය තුලත්. ඒක පොදුයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඒක තමයි මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා ඒක. මෙන්න පාපේ. මේ බුදුවරු වෙලි කරන විශ්වයට කාම රූප අරූප භවත්‍රයට අදාළ පාපය. එහෙනම් බුදුවරු සබ්බ පාපස්ස කරණම් වුණාට සත්‍යය සසර ඇවිදිනකොට සබ්බ පාපස්ස කරණම්. ඒක ඉතින් බෙදා ගන්නවා බරපතල පාපේ අකුසල් ඊට වඩා එහා පැත්තට උපාදානය පුණ්‍යාභි සංකාර නැත්නම් භවගාමී කුසල් අරක ඒකත් කුසල් කියලා කතා කරනවා ධාන කුසල් කියලා.
අන්නේ කුසල් කියන පදය තුළ තමයි අපට මේක මේ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ තේරුම් ගන්න බැරි වුණේ. ඒ කුසල් කියන පදේ තමයි කුසලස්ස උපසම්පදා පින් රැස් කළ යුතුයි කියලා සමහර අහිංසකයෝ කියන්නේ. නමුත් අபிසංකාරයට අසු නොවිය යුතුයි කියන එක තමයි කුසලස්ස උපසම්පදා කියන්නේ. අபிසංකාරයට අහු වෙනවා නම් යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චයානේ. සම දුකක් හට ගන්නවා නම් සංඛාරප්‍රත්‍යයෙන්. දැන් ඔබට තේරෙනවද මේ කාරණාව? මේ ඇස තුළ කන තුළ නාසය තුළ මෙන්න මේ අරමුණක් තුළ මේ අරමුණ සමග ඇති කරගන්නා ඇලීම ගැටීම මුලාව තුළ අරමුණ ස්කන්ධ පංචකයක් වශයෙන් හටගෙන අවශ්‍ය කර්තව්‍ය කරලා නිදහසේ මේ යන්න ඉඩ නැතුව යනවා. එය මේ අනු ලබන්නේ ගොයම් ගසමේ යන ගහමේ යන විට ඉදිරි පරපුර සඳහා බීජයක් ඉතුරු කර මේ යන්නාසේ අනාගත ඵලයක් උපදින්නට හේතුවක් ඉතුරු කොට මේ කර්ම බීජ රැස් කිරීම සිදු වෙන්නේ උපාදානයේ නැමැති වරද නිසා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ආරි සත්‍ය හමුවේදී උපාදානය පාපයයි. ඒ උපාදානයේ නැමැති පාපය තුල යෙදিলা ඉන්නේ පව තුලද පින තුලද ධානය තුලද කියන එක තීරණය කරන්න ඕනේ ඒ අය. ඒ ගොඩවල් තුනේම ඉන්න අයට උපාදානයෙන් මිදීම නැමැති කුසලයට එන්නට බුදු සමය පාර තියෙනවා. නමුත් අපි උපාදානයෙන් මිදීම නැමැති කුසලයට එන්නේ නැතුව අරව කුසල් වශයෙන් තේරුම් ගත්තොත් එහෙනම් අපි ආර්ය ප්‍රතිපදාවට එන්නේ නැතුව පෘථග්ජන ප්‍රතිපදාවක් තුළ භවගාමිත්වයේ හොඳ එක තෝරා ගන්නවා. බෞද්ධ සමාජය තුළ 99%කට බොහෝ කල් පුරුදුනේ මේක. ඒ නිසා මේක පැහැදිලි කරලා දෙමින් මේන් මුදවා ගැනීම ඉතා අපහසු කාර්යයක් වෙලා තියෙනවා. ඇයි අම්මලා තාත්තලා මේක කළේ පොතේ තියෙන්නේ මේකයි විහාරස්ථානය කරන්න මේකයි කියලා ඔකට හරස් කැපිලා දානවා. කොහොමද අපි ඒව කරන්නේ මෙහෙමයි කියලා. මොනවෙන් ගත්තත් වහන එක සිදු වෙන්නේ. ඒ නිසා අන්න දැන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ දැනට මේ අරමුණ තුළ මේ සසර හැදෙන්න හේතු ඉතුරු වීම අවිද්‍යාපත්‍ය සංඛාරා නම් අවිද්‍යාපත්‍ය සංඛාරා අබ්බපාපස්ස කරණං. ඒකේ ප්‍රභේද තමයි පුණ්‍යාභි සංඛාරය පුණ්‍යාභි සංඛාරා අනිජ්ජාභි සංඛාරය. අභිසංඛාරය ඕන අවිද්‍යාව ඔය එකක් අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාගතෝ යම් බික්කවේ පුරිස පුද්ගලෝනි. එහෙනම් මිනිස්සුන්ට බුදුරු පහළ නොවුනහම ඒ මිනිස්සුන්ගේ හිතේ දියුණුව මත පාපයට වඩා පින තෝරාගෙන පිනට වඩා ධානය තෝරාගෙන ගමන සුවපත් කරගන්න පුළුවෙනි. ගමන නිම කරන්න බෑ. ගාමිත්වය යනවාම නිරෝධ ගාමිත්වය එලි කරපු කෙනෙක් බුදුවරු වරුණාම ලෝකේ නැහැ. අන්න මෙන්න මේ රහස සමාජයට එළි වෙන එක තමයි ඊට පස්සේ. මේ වරද කරමින් ඉන්නවා. ඒක වරද අපි කරමින් ඉන්නවා නේද කියන කාරණාව තේරුම් යන්න ඕන ධර්මස්සෝණය කරලා. දැන් එහෙනම් ඒක නොකර ඉන්න ඕනේ. සබ්බපාපස්සා කරණං. දැන් පොයට සිල් සමාදන් වෙලාද මේක නොකර ඉන්නේ? ගෙදර අතහැරලා ගිහින් දවස් 14ක් වාඩි වෙලාද මේක නොකර ඉන්න ඕන? එහෙම සමාජය හුරු වෙලා තියෙන්නේ තෝරාගත් දවසක් තෝරාගත්ත දිනයක් වෙනම වෙලාවක්. එතකොට මම ඉදිරිපත් කරන කාරණේ තමයි මේ ගේට්ටුව පැය 23ක් ඇරලා තිබිලා හොරුන්ට ඇතුල් වෙන්න පැය භාගයක් පරීක්ෂාවෙන් ඉන්නවා. දැන් පැය භාගෙ පරීක්ෂා කළාට වැඩක් නැහැ. ඊටු පැය 23ම අරතුල හොරු ඇතුල් වෙනවානේ. නමුත් ආයතනය ආරක්ෂා කරගන්න ඕන නම් පැය 24ෙම ආරක්ෂා කරන්න ඕන ගේට්ටුව ගාමුරකාරයෙක් ඉන්න ඕන. අන්න වගේ මේ සිත දමනය කර ගැනීම නැත්තම් මේ සිත සංසුන් කර ගැනීම කියන කාරණාව අතහැරීම කිරීම කියලා දෙකට වෙන් කරන්න බෑ. තේරුම් ගත්ත පුද්ගලයාට නිරන්තරයෙන් මේ සඳහා අවස්ථා උදා වෙමින් පවතින වර්තමානය තුළ. එහෙම ප්‍රතිපදාවකට සමාජයේ හුරු නැහැ. ඔවුන්ට බැඩ වෙනයි ජීවිතය වෙනයි මේ සඳහා වෙනම වෙලාවක් ඕන කියලා උපකල්පනය කරනු ලබනවා. එහෙම හැඩගැසීම් සමාජයේ තියෙන නිසා ඒක සත්‍ය වශයෙන් පිළිගනු ලබනවා. නමුත් මෙන්න මේ පදේ අරන් බලන්න. පච්චුප්ප
uppannancayo dhammang tatta tatta vipassati. මේක ධර්මශාලාව තුලද පන්සල තුලද කැලේද මේ? යම් දහමක් ප්‍රත්‍යයන්ගෙන් හටගනීද? එතන ඇතර නුවණින් බලන්න. මේ යම් දහම හටගන්නේ ප්‍රත්‍යයන්ගෙන් ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහ සිතේ. එතන නින්ද හැරෙන විට ඒ මොහොත හැම මොහොතක්ම මේ සඳහා භාවිතා කරන්න ඕන කියලා නෙමෙයි පෙන්වන්නේ. අන්නේම අපට මේ ලෝකේ කොතරම් කල් ජීවත් වෙලා හිටියත් ඉදිරියට කොතරම් කල් ජීවත් වුණාවත් උනත් මේක ගත වෙන්නේ වර්තමාන මොහොත නැමැති ඒකකය තුළ. හොඳට නරකට දෙකට කට මේ කිව්වාගේ සසරට ඇලෙන්නත් මේ මොහොත, සසරෙන් ගැලවෙන්නත් මේ මොහොත. එහෙනම් සසරට ඇලෙන්න මේ මොහොත ගැනීම සබ්බව ආපස්ස කරණං. අන්න සසරෙන් ගැලවෙන්න මේ මොහොත යොදා ගැනීම සබ්බ පාපස්සා කරණං. දැන් කොහොමද අපි ඒක එරින්හාට භාවිතා කරන්නේ? එහෙනම් මේ මොහොත කරන එක වෙනුවට නොකිරීම කොහොමද? අපි කතා කළා ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, අරමුණ තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් වූ සිද්ධිය ඔබ ළඟ සිදු වෙනවා නම් ඒ ඔබ පාපයට අහු වුණා. කළා. මේක නොකරන්නේ කොහොමද? අන්න සබ්බපාපස්සා කරණං. එතකොට අරමුණක් පාසාම උපාදානයේ වීම පාපේ නම් අරමුණක් පාසා උපාදානයේ නොවීම පාපෙන් වෙන්නේමයි. නොවන ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කළා නැද්ද? යන්නක සංයුත්ත නිකායේ සලායතන කන්දක වග්ගොට 100 ගණනක් සූත්‍රවල නැවත නැවතත් මේ අධර්ම දේශනාවල අප නැවත නැවතත් මේක කියනවා වගේ තථාගතයන් වහන්සේ මේ පෙළ පෙන්නලා තිබෙනවා. අපිට මේ අරමුණ තුළ මේ පෙළ තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද පොත තුළ අපි මේක පාඩම් කරලා ලියන්න පාඩම් කරගත්ත ඇරුණාම මේ ෂණයක් තුළ සිද්ධියක් වශයෙන් දකින්නේ නැහැ. ඒක ජීවිතය තුළම සිදුවෙනා වූ එක සිද්ධියක් වශයෙන් තමයි පටිච්චසමුප්පාද න්‍යාය එහෙම උගන්වන්නේ. ඔබට මේක තේරෙනවා නම් එහෙනම් ඔබට තේරෙවි ස්පර්ශය ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, සිත තුලත් සිදු වෙනවා. අරමුණු විදීම ඇස තුල, කන තුල, නාසය තුල සිදු වෙන වේදනා. ඒකට ඇලීම ගැටීම ඇස තුල, කන තුල, නාසය තුල සිදු වෙන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, තණ්හා හයක් හටගන්න එක. ඒක තමයි සත්‍ය අබුදුරු හැමෙන ඕන තාක් කල් සසරේ කරමින් ආවේ, කරමින් යන්නේ, කරමින් නිදින්නේ. දැන් මේ අපි කතා කළේ කිරීම. දැන් නොකිරීම ඉගෙන ගන්න වෙනවා. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා කියන තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා එතනින් එහාට උපාදාන බව අවිද්‍යා සංඛාරා දේශනා කරන්නේ නැහැ. ඒක මුල් පෙළේ වදාරේ. දැන් තස්සායේව තණ්හාය අශේෂ නිරෝධෝ. එහෙනම් අර තත්ත තත්ත විපස්සති කියන්නේ එතන ඇහි කනේ නාසයේ දිවකා ඒක නේද මේ? ඒ තණ්හාව උපාදාන භව වෙන එකට හේත කියනවා නම් උපාදාන භව නොවනවට තණ්හා කලේ නැත්නම් උපාදාන භව වෙන්නේ නැහනේ. සමහර අය කල්පනා කරනවා තණ්හාව නවත්තන්න නෑ. වේදනාවෙන් එහා පැත්තට උපාදානෙ නවත්තන්න කතා කරනවා. තණ්හා උපාදාන භව එකම පෙළක් වර්තමාන හේතු. ඒක උපාදාන විතරක් නවත්තන්න බෑ, තණ්හාව වලින් නවත්තන්න ඕනේ. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත කියලානේ පෙන්නන්නේ. එහෙනම් මේ තණ්හා කියන්නේ මමත්වෙන් ගැනීම නවත්තන්න ඕනේ කියන එක. තස්සායේව තණ්හාය. රූප තණ්හා, ශබ්ද තණ්හා ඕන එකක්. තණ්හා උපාදාන බව නොයදෙනවා නම් තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අශේෂ විරාග නිරෝධෝ පදේ පෙන්නනවා උපාදාන බව නොවි අවසන් වෙන එකට. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදානෙන් භව නිරෝධය. දැන් තත්ත විපස්සති කියන්නේ ඒක නේද? එතන දැන් වෙලාවක් තියනවාද? වර්තමානයේ නේද වෙලාව? නිින්ද හැරෙනකොට හැම විටම මේ නැකත උදා වෙනවා නේද? ඔය නැකත් කියන්නේ දුර්ලභ දෙයක් නේ. වසර 30 ගණනකට 10කට 15කට පස්සේ උදා වෙන එකක්. නමුත් මේ නැකත තේරුම් ගත්ත පුද්ගලයාට හැම මොහොතෙම උදා වෙනවා. ඒක තමයි නක්කත්තම් පාතිමානේතං. නැකත හැම මොහොතෙම උදා වෙනවා. මොකද්ද නැකත? අත්තෝ අත්තස්ස නක්කත්ත. මේ වැඩේ කරන්න
වැඩ මේ කාර්ය සිද්ධ වෙන්න වැඩේ කරන එක නැකත. එහෙමයි නක්කත ජාතකේ පෙන්ලා තියෙන්නේ. අත්තෝ අත්තස්ස නක්කත්ත. අත්තස්ස වැඩේට අත්තෝ වැඩේ කරන එක. ඒක තමයි නැකත. එහෙනම් අන්න මේ තැන දක්වා ඔබේ දැක්ම සියුම් කරගන්න ඕන. දැන් එතකොට කොහෙද තියෙන්නේ? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව, පෘථග්ජනයා තුල සිදු වෙමින් පවතිනවා ඔන්න පාපය. දැන් මේක නොකර ඉන්න ඕන. එහෙනම් ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ, පව තුළ, පින තුළ, ධානය තුළ තියෙන එක තුළ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියන්නේ මේක නෙමෙයි. ඒ තණ්හාව තණ්හා කලේ නැත්නම් උපාදාන වෙන්නේ නැහැ, උපාදාන නැත්නම් භව වෙන්නේ නැහැ. ඒකෙන් පෙන්වන්නේ වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින්න හේතු තැබීම මේ තණ්හා උපාදාන පදයෙන් පෙන්වන්නේ. ඒක වෙන්නේ නැහැ කියන්නේ ඒකේ තේරුම අල්ලගන්නේ නැහැ. එහෙනම් දැන් එහෙම කළා නම් පාපෙන් මිදීම නේද? දැන් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා පාපයයි. තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, විද්‍යා විමුක්ති කුසලයයි. සබ්බපාපස්ස අකරණංම තෙර කෙරෙනකොට එතන ඊට පස්සේ අන්න දැන් අපි කුසලයේ හොයන්න වෙනවා. හොඳ දෙයට කුසලයේ, පිනට කුසලයේ කියලා කතා කරමින් යන ගමන් සිදුහත් තාපසතුමාගේ ජීවිතය නිරීක්ෂණය කරන්න රජතුමාගේ කුමාරයාගේ තවුස් දිවියේ 8 වෙනි ධානය උපදවා ගත්තා වූ තවුසන් වෙත ගොස් ඒ තමන් හෙව් නිවන් මඟ බව නොවන බව තේරුම් අරගෙන එතනින් එහාට ගිය ගමන ගැන සඳහන් කරන්නේ දුෂ්කර ප්‍රතිපදාව තුළ කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. පව් හරි පින් හරි ධාන හරි කුසල නම් උන්වහන්සේට හොයන්න දෙයක් නැහැ. ධාන පිළි අරගෙන එතන නතර වෙවි ගෝලයක් වෙලා. තමන් සෙව්දේ නොවන බව කිං කුසල කුසල් කුමක්ද? ඊට එහා එකක් නැහැ නම් බුදු සමය කුසල් කියන්නේ. අන්න උන්වහන්සේ බුද්ධත්වයට පත්වන දවසේ හොයාගත්තා අකුසලයෙන් වෙන්නේ මේ කුසලය. සම්පූර්ණ අකුසලය. එහෙනම් මේ කුසලය කියන්නේ පිනට නෙමෙයි. අකුසලයෙන් වෙන්වීමට. ලෝභ දේශ මොහයන්ගෙන් වෙන්වීමට. එහෙම නැත්නම් මේ කුසල් කියන ඒවා අපි දානමය කුසල්, සීලමය කුසල්, භාවනාමය කුසල් කියලා කතා කරන්නේ කාමාවචර භූමිය තුල පැවැත්මට අදාළ. නම් මේ කතා කරන ඒවට කියන්නේ ලෝකෝත්තර කුසල්. එහෙනම් කුසලස්ස උපසම්පදා. මොහොතක් පාසාම ඔබට මේ සිත තුළ කුසලයේ උපදවා ගන්න පුළුවන් වෙයි. ඒ මොකද්ද කුසලයේ කියලා කියන්නේ? ඒක ලෝකෝත්තර ධානසිත කියලා, මාර්ගඵල කියලා. මාර්ගය ගත්තාම උදා වෙන ඵල කියලා තේරුම් ගන්න පුළුවන් නම් මොහොතක් පාසා ඵලය ලැබෙනවනේ. ඵලයට දිගක් පළලක් සීමාවක් නැහැ. ඒක ආකාර හතරකට පෙන්වලා තිබුණාට ඵලය ඒකමයි. අන්නර උපාදානයේ නැමැති පාපයෙන් වෙන්නන විට එතන ක්ලේශයන් නැතෙනවා කොටසක්. මේ නැසීමේදී අරමුණේ අවසානය සිද්ධ වෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයාගේ දානේ හරි සීනේ හරි භාවනාවේ හරි අරමුණේ අවසානය සිද්ධ වෙන්නේ නැහැ. අරමුණ අවසන් වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු තියලා. අනේ අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කිරීම තමයි මේ නිරෝධය කියලා කියන්නේ. නිකං නිරෝධය නෙවෙයි, අවශේෂ නිරෝධය. අනාගත ඵලයක් උපදිනට හේතුවක් ඉතුරු නොකොට අවසන් කිරීම. අර පව තුල අවශේෂ නිරෝධය, අර පින තුල අවශේෂ නිරෝධය, අර නිරෝධය තුල අවශේෂ නිරෝධය. සත්‍යා කරමින් ඉන්නේ අවශේෂ නිරෝධය, අවශේෂ නිරෝධය නිරවශේෂ නිරෝධයක් බවට පත් කරගන්න අවශ්‍ය සියුම් ඥානය මිනිසාට ලැබෙන්න ඕන. අන්න තණ්හා උපාදාන විද්‍යා සංඛාරා කර්ම මාර්ගයයි. ඒකේ කර්ම මාර්ගයේ ඵල විපාක, කර්ම විපාක. තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, විද්‍යා විමුක්තියයි. ඒක ධර්ම මාර්ගයයි. ඒ මාර්ගයේ ඵලයන මාර්ගයේ ගිහින් බලන්න මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. කුසලයේ කියන්නේ ඒකට.
කුසලයේ සෝවාන් ආදී මාර්ගඵල වලින් රහත් දක්වා උපදවා ගත යුතුය. ඒකනේ බුදුන් වහන්සේට හොයන්න ඉතුරු වෙලා තිබුණේ. ඒ දිවස දිවකන පරචිත්ත විඥානනේ පුබ්බේ නිවාස ඥාන ආදී මේවා හොයන්න ඕනකමක් තිබුණාද? හොයාන හිටියානේ ඔක්කොම. අර ඔබ දන්නා වූ බග්ගෝ නැමැති බමුණා දක්වා නැත්නම් ආලාර කාලාම උද්දකරාමතුක් දක්වා අය හොයාන තිබුණා. හොයාන තිබුණ නැත්තේ මොකක්ද? හොයාන තිබුණ නැත්තේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. එහෙනම් බුදුන් වහන්සේ ඒ හොයාගත්ත දේ නේද ලෝකෙට දෙන්න හදන්නේ. අන්න එහෙනම් ඔබට නැවත නැවතත් අර පච්චුප්පන්නං චේව ධම්මං තත් තත් විපස්සති තේරෙනවා නම් ඒ මොහොතේ ඇසෙන් කලෙන් නාසයෙන් ප්‍රතිනිතා උපදිනක එතන නුවණින් බැලීම තුළින් සසරට ඇලෙන්නේ නැතුව අවසන් කරන්නට තරම් ඔබේ සතිමත් බව දියුණු කරගන්න පුළුවන් නම් ඔබ 100%ක් ආරම්භේ නෑ සීල පවුන කිරීම. නමුත් පවෙන් වෙන්වීම සිදු වේවි අකුසලෙන් වෙන්වීම. එහෙනම් මේ මොහොතක් පාසා ඔබට මේ කුසලය හමු වේවි. වචන දෙකක් වුණාට බැලුවාම දැන් සාමාන්‍යයෙන් දරුවන්ටත් උගන්වන්නේ අකුසලෙන් වෙන්වීම කුසලයේ කියලානේ. නමුත් මේ වෙන්වීම කියන්නේ සිතින් කයෙන් වචනෙන් පුද්ගලයෙක් වශයෙන් ක්‍රියාවෙන් වෙන්වීම කියන එක නෙමෙයි. මේ ඇතුළතින් බලන්න ඕන විරතිය කියන එක. අපි ඔය පෙන්වුවේ විරතිය සහ රතිය. රතිය කියන්නේ යෙදීම, විරතිය කියන්නේ වෙන්වීම. අරමුණ තුල බලන්න වෙනවා. තණ්හා උපාදාන විද්‍යා සංඛාර රතියයි. තණ්හා නැහැ, උපාදාන නැහැ, විද්‍යාවේ මුක්ති විරතියයි. අන්න එහෙමයි බලන්න ඕන. ඒ තැන දක්වා මේ ඔබේ දැක්ම දියුණු කරගන්න සිවුම් නුවණ. දැන් මොකටද මේ සචිත්ත පරියෝදාපනං ඕන වෙන්නේ? සිත දමනය කරගත යුතුය. අර හොඳට නරකට දෙකට කටමේ කිව්වා වගේ අපි මේ කය දාලා මෙහෙන් යනකොට කය ගෙනියන්නේ නැහැ. නමුත් කය උදව් කරගත්ත සිතක් තියෙනවා අපට. මේ සිත අපට කය ඇතුවත් පවතින්න පුළුවන් එකක් සහ කය නැතුවත් පවතින්න පුළුවන් එකක් බව දන්නේ නැහැ. අන්න කයක් හමු වෙන්නේ මව් කුසකට ප්‍රතිසන්දිය ලැබුවොත් නැත්නම් කයක් නැති ප්‍රතිසන්දියක් හමු වෙනවා പ്രേත භූත දේව. එහෙම නැත්නම් බ්‍රහ්ම. එවිට බඹයක් පමණ ශරීර තුලින් වදාලා වූ කාරණේ දකින්න මේ ඉන්ද්‍රිය මුල් භාවනාව කරන්න අවශ්‍ය කාරණා කට්ටල එහෙ නැතුව යනවා. මෙතනින් ඉවත් වී යාමම කියලා කියන්නේ මේ සඳහා අවශ්‍ය භූමිය මධ්‍ය මණ්ඩල භූමිය නැති වෙන එක. එහෙනම් ඇයි පරියෝදපණං ඕන වෙලා තියෙන්නේ? පරියෝදපණං නැති වුන නිසා සිතෙහි දමනීය ස්වභාවයක් වෙනුවට දමනීය නොවු ස්වභාවයක්, හිතුවක්කාරී ස්වභාවයක්, අනාචාරශීලී ස්වභාවයක්, හිතුව ආකාරයෙන් කටයුතු කරන ස්වභාවයකින් යුක්ත වෙලා තිබෙනවා. එය බලවත් මන්දයත් සංසාරයේ බොහෝ කල්ය ඒ පැත්තට යොමු කර තිබූ බැවින්. එනිසා අපට කය උදව් කරගෙන හැම මොහොතකදීම සිතක් උපදිනවා. මට හිතෙනවා, මට කරන්න හිතෙනවා, මට බනින්න හිතෙනවා, මට පලිගන්න හිතෙනවා, මට එකට එක කරන්න හිතෙනවා. මරුවත් හිත වදින්නේ. එහෙම තමයි සත්වයා ඒ පැත්තට ඒ බලවත් කරගෙන තිබෙන්නේ. ඒ බලවත් කර ගැනීම තුළ පෙන්වන්නේ මොකක්ද? පරියෝදාපනයක් නැති බව නේද? ඒ බලවත් කරගත්ත පැත්තට ගත්තාම ක්ලේශ වසඟ වී නේද කරන්නේ. දැන් මේ ක්ලේශ වසඟ වූ මිනිසුන් ලෝභය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන කරන්නා වූ ඉඩම් හබ, විවාහ හබ, සහෝදර හබ, දේශපාලන හබ, වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමේ හබ මම කියන්නේ දේශාගත දේවල්. කොතනකවත් ඔබට සංවේදී බවක්, ආදරයක් පේනවද? ගැටුමක් හැරුණාම ඒක තුල පරිහානි ලක්ෂණ ඇරුණාම ඔබට පේනවද දියුණුවක්? මන්දයත් ඒ ක්‍රියාකලාපයේ සිතින් උනාට පුද්ගලින් වශයෙන් කරනකොට ඒක මමත්වයට නැවිදින් තියෙනවා. එහෙනම් ලෝභයට, දේශයට, මෝහයට හිතෙදි ඉදිරි කටයුතු කරන්නේ නම් පරියෝදපන නොවු සිතක් තියෙනවා. එහෙනම්
ඒවට නොයන්න. ඒවා නිසා අනාගත ඵල තේරෙනවා නම් අනාගත ඵල මගින් භවගාමී වෙන එක වළක්වන්නට අපට දපනේ පරියෝදපණයට ඕනකමක් ඇති වෙනවා. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. සිත දමනය කරගෙන යහපත් සැපගෙනත් දෙන්නේ දමනය කරගත්තු. හොඳයි දමනය කරගත්තේ නැත්නම්. දමනය කරගත්තේ නැති අය මේ සිතට අවශ්‍ය දේවල් ඉටු කරගන්න දිගින් මනුස්සයන් වශයෙන් ඒ තුළ ලෝභ දේශම බලවත් කරගෙන ඒකට අදාළ දුක් අපාගත වෙලා විඳිනවා. මිනිසත්කමට එහා හෙව්වොත් එහෙම ඒකේ සැප සම්පත් රිලා රංචුවක් වෙලා වඳුරු රංචුවක් වෙලා සුනක පෝතකෙක් වෙලා ඒ ආසාවන් ඉටු කරගනු ලබනවා. අය ඔවුන්ට දුක කියලා හැම තේරෙන්නේ නැහැ. අපි කිව්වට ඒතන දුකයි කියලා ඔය පණුවෙකුගෙන් එහෙම කතා කරලා අහන්න පුළුවන් නම් දුක දොතන කියලා අනේ නෑ හරි තැපසේ ඉන්නේ කියලා කියයි. එහෙමයි ඔවුන්ට තේරෙන්නේ. අපට තමයි ඒක එහෙම තේරෙන්නේ. නමුත් එතෙන්ද ගියේ හොයපු නිසා. එඳ දමනේ නොවූ සිතේ ක්‍රියාකලාපේ තමයි පරිහානියේ සත්ත්ව කොට්ටාස කියලා කියන්නේ. විශේෂයෙන් ඇතා ගවයා සුනක ආශ්‍රය කියන වචන විශේෂයෙන් සඳහන් කරනු ලබනවා. ඕනෑකම් ඉටු කරගන්නට කය හකස් වූ ආකාරය. ඔවුන්ට එතරින් එහාට ඒ දේවල් ඉටු කර ගැනීම ඇරුණාම සදහම් කතාවක් ගැන තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඔවුන් කවර කතාද මිනිස් වර්ගයාගේ බොහෝ දෙනාටත් බැරි කොට. එනිසා මේ මිනිසුන් ඉන්න මණ්ඩලය මධ්‍යයි මම දකින්නේ. ඒ කියන්නේ තිරිසන් අසුර ප්‍රේත තිරිසන් පැත්තට වඩා මධ්‍යයි. ඒ වගේම දේව බ්‍රහ්ම වලට වඩා මධ්‍යයි. මැද. ඒ මැදෙන් තමයි මේකට නිදහස් වෙන්න අනුගමනීය ප්‍රතිපදාවට යන්න පුළුවන්කමක් තිබෙන්නේ. එහෙනම් මොකද්ද පාවිච්චි කරන්න ඕන පරියෝදපණය සඳහා? නිකන් බැහැනේ. නිකම්ම දමනය කරගත්තොත් ඒක හරියන්නේ නැහැ. සිතට එන දේ ලෝභ දේශ මොහ සහිතයි. ආවේගශීලී. දැන් මට මේ වැඩේ කරන්නමයි හිතෙන්නේ. එතෙන්ද එකතු වෙලා ඉන්න හැඟීමටයි මම කියන්නේ කයට නෙමෙයි. මට ඉඩ දෙන්න බෑ. මට ඉඩ දුන්නොත් දමනය වෙලා නැහැ. ඔබ හිතන්නේ මට නඩු කියන්න හිතෙනවා, ගහ ගන්න හිතෙනවා, මරා ගන්න හිතෙනවා, පලි ගන්න එකට කරන්න හිතෙනවා. අංගේ පරියෝදපණය නොවූ සිත. එනිසා ඒ හැම ක්‍රියාකලාපයක්ම ඔබ දුකටපත් කරනවා, සසර ගමන හදනවා කියලා තේරුම් ගත්තාම සසර ගමනේ අති භයානකත්වය. මෙතනින් හැරුණාම ගියොත් ගොඩ එන්න පාරක් නැතිකම කාම දුගතිය හෝ සුගතිය හෝ කොයි පැත්තේ හරි තේරුම් ගන්න පුළුවන්. එහෙනම් සිත හටගෙන නැතන එකක් තියෙන එකක් නෙවෙයි. සිත තුළ තියෙන හැඟීමයි ඒ මොහොතට බලපවත්තන්නේ. ඒ හැඟීම ක්‍රියා කරන්න යාමයි මමත්වයේ ක්‍රියාව කියලා කියන්නේ. නමුත් පැහැදිලි කර වදාරන්නේ සිතට එන දේ තුළ සිතුවිල්ලක් විනා. කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් මිතුරෙක් ආදී වශයෙන් ගණ්ඩ දෙයක් නැති බව තමයි ඇත්ත සිද්ධිය. එකට කියනවා ශුඤ්ඤං අත්තනේනවා අත්තනියේනවා. විසට ආපු දෙය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි. ඇත්ත. නමුත් අර ලෝභයෙන් දේශයෙන් මොහෙන් කටයුතු කරන්නා මට සහ මට අයිති දේවල් වලින් යුක්ත කරගෙන තියෙනවා. එතකොට සත්‍ය පරිදාපනන්නේ නැහැ. දමනය නොවූ සිතින් සසර ඇවිදි කරගන්න පුළුවනි. දමනය වූ සිතින් අපට සංසුන් තැනට පාර කපා ගන්න පුළුවනි. අනර සංසුන් තැනට පාර කපා ගන්න ඕන නම් සචිත්ත පරියෝදපණං අවශ්‍යයි. මේ සංසුන් බව ඔය කියනකොට ඔය වෙනකොට සිත තුළ අහු වෙලා තියෙන්නේ. බලෙන් කෙලෙස් යටපත් කරගත්ත සංසුන් බව නෙමෙයි මේ අරමුණු වල නිරවශේෂ නිරෝධය සිදු වෙනකොට ඔය සමාහිත චිත්තය එකල කතා කරන සංසිඳුණු සිත්තය කියලා කතා කරන්නා වූ ස්වභාවය අහු වෙලා තිබෙනවා. විතරක් නෙමෙයි ඒ තුල පවතිනා වූ ප්‍රමෝදය පීති උප්පද්දච පමෝදම් පීතිපාමොජ්ජං කියලානේ කියන්නේ. ප්‍රමෝදය හමු වෙලා තිබෙනවා. ඒ ප්‍රමෝදයේ තියෙන සුන්දරත්වය මෙහි සුන්දරත්වයට වඩා සිය ගුණයක් විසාක් කියලා තේරුණාම ඒකට කැමති වෙනවා කෙනෙක්. ඒකට කැමති වෙන්න නම් ඒ ස්වභාවය දැමුණු ස්වභාවයක් නොදැමුණු ස්වභාවය අතාරින්න වෙනවා. සාමාන්‍යයෙන් මම ඒකට කියන්නේ ලොකු පඩියක් දෙනවා කියලා පොරොන්දු වුණාම පුංචි පඩිය අතහරිනවායි කියලා.
රුපියල් 5000ක පඩියට වැඩ කරමින් ඉන්නවා 75000ක් දෙනවයි කියනවා. කවුද 5000 තව රැඳෙන්නේ? 75000ට යනවනේ. වගේ මේ ආස්වාදනීය අරමුණේ සැප වෙනුවට ආස්වාදයේ ආදීන මිදුනහම තිබෙනා වූ සුවය ලෞතුරු. ඒක දමනය තුලින් හමු වෙන කරුණක්. එහෙනම් අපට හැම මොහොතකදීම ලබා දෙනු ලබන්නේ සිත ලෝභයට, ද්වේෂයට, මෝහයට කිලුටට අහු වෙලා අපිරිසුදු කරගන්න නැතුව සංසුන් වීම තුළින් ඉවර වෙන්න ආරින්න. නිකන් නෙමෙයි උපාදාන නොවි අවසන් වෙන්න ආරින්න. අන්න ඒක සචිත්ත පරියෝදපණං. උපාදාන වී අවසන් වීම පරියෝදපණං නෙවෙයි. මේක සිතට යෝජනා කරලා කලක් හුරු කරලා ඒ පාර යන්න උගන්වන්න ඕන. මොකද ගියේම වෙන පැත්තකටනේ. රැකියාව තුළ, අධ්‍යාපනය තුළ, දේශනා පාලනය තුළ, ඉඩම් වර්බුදයක් තුළ, විවාහය තුළ ගියේම ක්‍රියා ප්‍රතික්‍රියා තුළින් ජය ගන්නමයි ගියේ. ඒ පුරුද්ද, ඒ ඇබ්බැහියෙන් අපි මුදවා ගන්න වෙනවා. ඒක තමයි පරියෝදපණං කියන එකෙන් කියන්නේ මුදවා ගන්න වෙනවා. පෙර පුරුද්ද සසර ඇවිදින පුරුද්දෙන් මුදවා ගන්න වෙන පැත්තකට පාර හරවලා දෙන්න වෙනවා. ඒ පාර හරවා ගත්තාම ආරම්භ වුණා. දැන් ආරම්භ වුණා නම් ඒ ගමන යන්න වෙනවා. එතකොට අන්න ඔබ අපේ තථාගතයන් වහන්සේ සියලු බුදුවරු විසින් පැහැදිලි කරවා දාලා තියෙන කරන්න ඉදිරියටත් ඕක තමයි මිනිස්සුන්ට. දැන් එතකොට උපාදානේ නැමැති පාපයෙන් මිදෙනවා. එතකොට අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංකයේ උපාදානෙන් නැති විට ජාති මරණ නැහැ. ඒක තමයි සබ්බපාපස්සා කරණා. මේ කරුණ තේරුම් ගැනීමට අවශ්‍ය ධම්මැස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනය වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම සබ්බපාපස්සා කරණං ගාතාවට ඔබගේ ඉල්ලීම පරිදි ඉදිරිපත් කරන ලද අර්ථකථනය මෙපමණකින් නිමා කරනු ලබනවා. ඒ ගාථා පද දෙකම තුනම ඇති තේරුම් අරගෙන ගැඹුරට පිවිස අනුගමනීය ප්‍රතිපදාවකට පත්වීමට උද්‍යෝගිමත් වෙන ලෙස, වීරිය කරන ලෙස, තේරුම් ගැනීම සඳහා මහන්සි වෙන ලෙස, මේ ගැඹුර සිතින් දකින ලෙස උඩින් පල්ලෙන් අත ගන්න නැතුව ආමිසිර සීමා වුණා වූ වන්දනීය බුද්ධ ආගමට හිර වෙලා ඉන්නේ නැතුව, ඒක වැරද්දක් එහෙම නෑ, එකක්වත් මතක තබා ගන්න, අපහාසයක් නෙමෙයි කරන්නේ. මේ දස්සනෙන්න සම්පන්නා වූ තැනට එන්න ඔබගේ චින්තනය මෙහෙවන්න. ඔබටයි මිනිස් කරන්න පුළුවන් උපන් මිනිසෙක් වශයෙන්. ඒ තුල ඔබට මේ අනුගමනීය ප්‍රතිපදාවේ පවතිනා වූ විමුක්ති ස්වභාවය, මිදුන ස්වභාවය, ලෝකෝත්තර සංසුන් ස්වභාවය අත්දකින්න ලැබේවි. ධම්මැස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපරිශ්‍රේවායි කියන ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පවුලේ දූ දරුවන් මුණුබුරා සහ මිනිබිරිය විසින්. ඔබට ඔවුන්ගේ නම් කියව ගන්න ඕන කමක් නැහැ. පළමු මොකද්ද කියලා බලාපොරොත්තු. 2021 අගෝස්තු මාස 19 වන දිනට අභාව ප්‍රාප්ත වී වසර 5ක් සපිරෙන ගෝනපතිරාව ඉපලෝගම පදිංචිව සිට විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති ඩී.එන්. පරණගම මහතාට සහ මීට වසර 11කට පෙර පරලොස්සපත් වන්නට යෙදුණා වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී නන්දා පරණගම දෙමව්පියන්ටත් පරලොස්සපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් සංසාර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස සඳහා මේ පුණ්‍ය කුසල් හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. සුජීවත්ව සිටිනා වූ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමට හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකින් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවායි කියලා ඒ අය ප්‍රාර්ථනා කරනු ලබනවා. සමහර අය නම් මේ ජීවිතෙම සතර ගමන නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කළයි කියලා මං අකමැති වෙන්නේ හරි, තරහ ගන්නෙ නැති හරි, ඒක තමයි කරන්න ඕන දේ කියලා මාත් පිළිගනු ලබනවා. ඒ අනුව ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරා, මූල්‍ය වේදම් දරා ධර්මදේශනාවක් පටිගත කරවාගෙන දේශනා කරවා ගැනීමෙන්, ධර්ම දාණයෙන්, ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ මේ ආනිසංස මත පිහිටා ඔබෙන් වියෝගියා වූ වසර 5කට සහ 11කට පරලොස්සපත් වන්නට යෙදුණා වූ මේ විශ්‍රාමලත් විදුහල්පතිතුමා, විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී තුමිය ඇතුළු කොට ඇති
නම් වශයෙන් සඳහන් නොකළ නොකළ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න ඔබ වෙනුවෙන් කළ මෙහෙයට පරලෝකීය ගමන පිනින් මද වුණේ නම් පිනින් පෙරේවා දුකටපත් වුණේ නම් දුකින් අත මිදේවා මතු උපදිනා ජීවිතකදී ඉක්මනින් මිනිසත් බව ලැබ සදහම්හි සරණ ලබාගෙන සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිවන් මඟ විවර කරගන්නට මෙම උපහාරය මේ අනුමෝදනයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බවසුන් වශයෙන් කටයුතු කළා වූ මේ දරුවන් මුරුපුරන් ආදී හැමටත් ධර්මශ්‍රය කළ හැම දිනාටමත් මේ ජීවිතයේදීම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස මෙම අවබෝධය ලැබේවා. ඒ තුළ රැකිය ආදී කටයුතු යන්නේන ගමන් අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු නිරවුල් වේවා. රෝග පීඩා අවුම් වේවා. කල්යාණ මිත්‍ර සෙවණේ ගැඹුරු වැටේවා. ත්‍රිලක්ෂණී අනුගමනීය ප්‍රතිපදාව වැටේවා. නිවන සැනසෙන මං පෙත් විවර වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං